ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිතය පුරාම උන්වහන්සේ කොච්චර කාර්ය බහුල වුණත් උන්වහන්සේ එක දෙයක් අමතක කළේ නැහැ. ඒ තමයි ආඥාව. දේවතාවත් එක්ක මොහොතක් ගෙවන්නට උන්වහන්සේ අමතක කළේ නැහැ. කොච්චර වැඩ තිබුණත් ප්‍රාත්‍යාර කරලා දේශනා කරලා සුව කරලා මිනිස් ජීවිත ඔසවා තබලා උන්වහන්සේ විඩාබර වුණාම උන්වහන්සේ කරපු දේ තමයි යාඥා කරන එක. අපගේ ජීවිත ගමනේත් හැම සන්ධ්‍යාවකම අපි වැඩ කරලා මහන්සි වෙලා ඉද්දිත් අපෙන් බලාපොරොත්තු වෙනවන්නේ වගේ යාඥාවට යොමු වීමක්. ඒකට හේතුව තමයි එදා ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිතය ශක්තිමත් කළ යාඥාවයි. උන්වහන්සේගේ බලය උන්වහන්සේ ආකාරයෙන් පවත්වාගෙන ගියේ යාඥා බලයෙනුයි. උන්වහන්සේගේ ජීවිත ගමන පුරාම
මඟ පෙන්වීම ලබා ගත්තේ දේවතාත්තට කරපු යාඥාව නිසායි. අපගේ ජීවිත ගමනේත් අපගේ ජීවිත පවතින්නේත් ඒ ස්වාමීන් වහන්සේ සමග අප කරන ගනුදෙනුව නිසායි. ඒ ගනුදෙනුව සිදු වෙන්නේ වෙන කොහෙවත්ම නෙමේ යාඥාව තුලයි. මේ සන්ධ්‍යාවේ අපි හැම කෙනෙක්ම අපගේ ජීවිත ආශිර්වාද කරන අපට මඟ පෙන්වන අපගේ ජීවිත පෝෂ්‍ය කරන අපගේ ජීවිත පරිශුද්ධවත් කරන සුදෝ දිව්‍ය සම්සාද වහන්සේගේ අපි මෙසේ රැස් වී සිටිනවා. අපි නිහඬව නමුත් අපි කියන හැම දෙයක්ම අහගෙන ඉන්න ඒ ජේසුස් සමග මේ කාලය ගෙවමු. අපි උන්වහන්සේට ආඥා කරමු. විශ්වාසයෙන් බලාපොරොත්තුවෙන් අපි විශ්වාස කරමු උන්වහන්සේ අපගේ සෑම ආඥාවක්ම පියාණන් වහන්සේ වෙත අරගෙන යනවා කියන ඒ විශ්වාසයෙන්ම කොරෝනා වෛරසය නිසා අපගේ පවුල් අපගේ මව්බිම මුළු ලෝකයේම පීඩාවට පත් වෙලා බලාපොරොත්තු කඩ වෙලා ඉද්දී අපට තියෙන එකම සරණය ඒ ක්‍රිස්තුස් වහන්සේ පමණයි. එනිසා අපි උන්වහන්සේ සමග රැඳෙමු. උන්වහන්සේට කියමු අපිත් එක්ක රැඳෙන්නට කියලා. Stay with us, Lord. අපිත් එක්ක ඉන්න ඒ ස්වාමීන් වහන්සේගේ වචනයට ඇහුම්කන් දෙමින් ඒ වචනය මෙනෙහි කරමින් යාඥා කරමින් උන්වහන්සේගේ ආශිර්වාද අපට අපගේ පවුල්වලට අපගේ ලක් දේශයට අපගේ මුළු ලෝකයටම ඒ ස්වාමීන් වහන්සේගේ ආශිර්වාදය සුවය සැනසීම ලැබෙන්නට කියලා අපි එක් සිත්ව යාඥා කරමු. මා ප්‍රියාදර සහෝදර සහෝදරියනි, මේ වගේ කාලයක මේ වගේ පීඩාකාරී අවස්ථාවක බලාපොරොත්තු කඩ වෙලා තියෙද්දී අපිත් කෑ ගහන්නට පුළුවන්, මොර දෙන්නට පුළුවන්. එදා ඊශ්‍රායල් ජනතාව මොර දුන්නා වගේ, එදා ක්‍රූසගසේදී ක්‍රිස්තුස් වහන්සේ මොර දුන්නා වගේ මාගේ දෙවියනි ඔබ මා අත්හැරියේ මන්ද? අපි මේ වගේ කෑ ගහලා ස්වාමීන් වහන්සේට යාඥා කරන්න පුළුවන්. අපි මෙච්චරත් යාඥා කරද්දී, අපි මෙච්චරත් විශ්වාසයෙන් ඉද්දී ඇයි අපිට මේ වගේ විපතක් වෙන්නේ කියන දේ ගැන හිතලා ස්වාමීන් වහන්සේ අපව අතහැරලාද? උන්වහන්සේ අපි ගාව නැද්ද? උන්වහන්සේ මේ දේවල් දකින්නේ නැද්ද? ඇයි උන්වහන්සේ මේ වගේ රෝගී තත්ත්වයන් අපිට දෙන්නේ? ඇයි ස්වාමීන් වහන්සේ අපිට මේ වගේ අසරණකමක් දෙන්නේ?
ඒ ස්වාමීන් වහන්සේ අපගේ මේ දුබල දුර්වල ජීවිත තව තවත් පීඩාවට ලක් කරන්නේ. අපි මේ වගේ අහන්නට පුළුවන්. අපි කෑමොර දෙන්නට පුළුවන් ස්වාමීන් වහන්සේට. එදා යේසා දිවස්වරයා තමන්ගේ දූත කාර්යයේදී ඔහුව ප්‍රතික්ෂේප වෙද්දී ඔහුගේ ජීවිතයට පීඩාවන් එද්දී ඔහුත් මේ වගේ කෑ ගැහුවා. නමුත් ඔහු කෑ ගහලා මොර දෙද්දී ස්වාමීන් වහන්සේටත් වඩා මහත් හයියෙන් මොර දුන්නා. උන්වහන්සේ මොර දීලා උන්වහන්සේ කිව්වේ මෙන්න මේ දෙයයි. යෙසායා 41 වගන්තිය 10 බිය නොවන්න මම නුඹ සමගය මා නුඹේ දෙවිදානෝ බැවින් තැති නොගෙන සිටින්න මම නුඹ ශක්තිමත් කර නුඹට උපකාර කරන්නෙමි මාගේ ජය හස්තයෙන් නුඹ ආරක්ෂා කර නුඹ ගලවා ගන්නෙමි. අපිත් අසරණ වෙලා දුර්වල වෙලා බලාපොරොත්තු කඩ වෙලා ඒ ස්වාමීන් වහන්සේ කෑ ගහද්දි මොර දෙද්දී උන්වහන්සේ අපට හයියෙන් කියනවා බය වෙන්නට එපායි කියලා. උන්වහන්සේ අපිත් එක්ක ඉන්නවා කියලා. අපිට උන්වහන්සේගේ ඒ වැඩ සිටීම දැනিলা තියෙනවා. නමුත් මේ වෙලාවේ අපි මිනිස්යන් හැටියට ඒ අත්දැකීමට වඩා වෙනස් අත්දැකීමක් අපි ලබනවා. අපේ ඇස්මනා අපිට දවසින් දවස මේ කොරෝනා වෛරසයට ගොදුරු වෙන ජනතාව අපි දකිනවා. ඒ ගැන අපි නොඑක ආකාරයේ පුවත් අහනවා. දවසින් දවස අපගේ රටේ පවා මේ ජීවිත බිලිගන්න ආකාර අපි දකිනවා. අපි ඒකට ඇහුම්කන් දෙනවා. මේ නිසාම අද දවසින් දවස අපගේ හදවත ආක්‍රමණය කරනවා වෙන කවුරුත්ම නෙමේ බිය සැක ඇති වෙන්නේ විශ්වාසය නැති තැනයි. විශ්වාසය ඇති තැන බිය සැක පහ වෙලා යනවා. එනම් මේ මොහොතේදී අපිට බය දැනෙනවා නම් අපේ විශ්වාසය අඩු වෙලා නම් එහෙම ඒකට හේතුව තමයි අපි ස්වාමීන් වහන්සේගෙන් ඈත් වෙලා උන්වහන්සේ කෙරෙහි තියෙන විශ්වාසය අපෙන් අඩු වෙලා ඒ නිසායි බිය දැනෙන්නේ සැකය ඇති වෙන්නේ. ඒ නිසා අපි ස්වාමීන් වහන්සේට යාඥා කරන විශේෂයෙන් ගැඹුරුව සහ ස්ථීර විශ්වාසයෙන් ඒ උන්වහන්සේගේ ආශිර්වාදයන් නැවත අත්දකින්නට වරම් දෙන්නට කියලා. මා ප්‍රියාදර සහෝදර සහෝදරියනි, මේ වගේ අවස්ථාවක අපගේ ජීවිතයේ හයියට අපිට තියෙන්නේ එකම ආයුධයයි. ඒ තමයි දේ වචනය. ඒ නිසා අපි දේ වචනයට ඇහුම්කන් දෙමු. දේ වචනයෙන් පෝෂණය වෙමු. අපගේ ජීවිතයට ඒ ආයුධයක් කරගනිමු. ගීතාවලිය 91 වන පරිච්ඡේදයේ පළවෙනි වගන්තියේ සිට 12 වන වගන්තිය දක්වා පරමෝත්මයන්ගේ රැකවරණෙහි වසන තැනැත්තේ සව් බැලති දෙවිඳුන්ගේ සරණෙහි සුරැකිවන්නේය. එතුමානෝ කපටින්ගේ මලපත් වලින්ද බියකරු ලෙඩ රෝග වලින්ද අප රැකගන්නසේක. අඳුරේ සැරිසරන වසංගතයටවත්
මද්දහනේ වනසාලන පීඩාවන්ටවත් ඔබ බිය නොවන්නේය. ඔබ සමිඳුන් තුල ඔබගේ රැකවරණය තැබූහේය. පරමෝත්මයාණන් ඔබේ වාස භවනය කරගත්තේය. එවිට ඔබට කිසි උවදුරක් නොවන්නේය. ඔබේ නිවසට කිසියම් වසංගතයක් ලන්නවන්නේය. ගීතාවලිය තුල අපිට ඇහෙන මේ වචන අපිට ඇහෙන්නේ එක්තරා කොටස් දෙකකින්. එක පැත්තකින් ඊශ්‍රායල් ජනතාව මොර දෙද්දී ඒ ඇහෙන හඬ, ඒත් එක්කම ඊශ්‍රායල් ජනතාව මොර දෙද්දී ඊට පිළිතුරු දෙන ඒ ස්වාමීන් වහන්සේගේ හඬ. මෙන්න මේ හඬවල් දෙක තමයි අපිට නිරන්තරයෙන්ම ගීතාවලියෙන් ඇහෙන්නේ. අපි දකිනවා හැමතිස්සෙම ඊශ්‍රායල් ජනතාව තමන්ගේ ජීවිත ගමනේ අසරණ වෙද්දී තමන්ගේ පාපයන් නිසාම විජාතීන් අතට පත් වෙලා නැවත නැවත පාලුකරේ කරාගෙන යද්දී වහල් ජීවිතයට යොමු වෙද්දී ඕන් මොර දුන්නේ වෙන කාටවත්ම නෙමේ, ස්වාමීන් වහන්සේටයි. එදා ඉජිප්තු දේශයෙන් වහල්කමින් මුදෝගෙන පාලුකරය හරහා අරගෙන ඇවිල්ලා එයාගේ ජීවිතවලට කිරියෙන් පැණියෙන් ඉතින දේශයක් ලබා දුන්න ස්වාමීන් වහන්සේට පමණයි එයා යාඥා කළේ. අන්නේ වගේ අසරණ වෙලා යාඥා කරන විට ඒ ස්වාමීන් වහන්සේ දුන්න පිළිතුරු අපිට නිරන්තරයෙන් ඇහෙනවා මේ ගීතාවලියේ. අපි දකින විශේෂයෙන්ම මේ අද කියවන්නට යෙදිච්ච ඒ පාඨය තුල අපිට මතක් කරනවා ස්වාමීන් වහන්සේ තුල විශ්වාසය තබන, උන්වහන්සේගේ සරණය හොයන ඒ හැම කෙනාටම ඒ ස්වාමීන් වහන්සේ බලකොටුවක් වෙනවා. බලකොටුවක් වෙනවා. බලකොටුවක් කියලා කියන්නේ ලොකු ආරක්ෂාවක් දෙන තැනක්. සතුරන්ට එන්නට බැරි තැනක්. ජීවිත ආරක්ෂා වෙන තැනක්. බිය සැක නැති තැනක්. ඒ නිසා ස්වාමීන් වහන්සේ අපගේ බලකොටුව නම් උන්වහන්සේ තුල අපගේ ජීවිත ගෙවෙනවා නම් එහෙම අපට බිය දැනෙන්නට බෑ. සැක ඇති වෙන්නට බෑ. අපගේ ජීවිත විනාශ වෙයි කියලා අපි බය වෙන්නට අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා අද අපි දකිනවා ස්වාමීන් වහන්සේ අපට මතක් කරනවා අපි ඒ වගේ විශ්වාසයෙන් ඉන්නවා නම් එහෙම, ඒ බලකොටුව තුල ජීවත් වෙනවා නම් එහෙම, ඒ ස්වාමීන් වහන්සේ කපටි අයගේ මලපත් වලින් අපිව මුදව ගන්නවා. බියකරු ලෙඩ වලින් අපිව ආරක්ෂා කරනවා. ඒත් එක්කම ගීතාවලිය තවත් ලස්සන දෙයක් කියනවා. ඒ තමයි ඒකේ කියනවා අඳුරේ සැරිසරන වසංගත. මේ වසංගතය අඳුරේ තියෙන්නේ, අපි දකින්නේ නැහැ, අපිට පේන්නේ නැහැ. අපිට පේන්නේ මොනවද? ඒ මධ්‍යහානයේ සිදුවෙන ඒ පීඩාවන් පමණයි. ඒ රෝගී වෙන ජීවිත පමණයි. මේ යන ජීවිත පමණයි. නමුත් ස්වාමීන් වහන්සේ ඒ හැම දෙයක්ම දකිනවා. අපි නොදකින හැම දෙයක්ම උන්වහන්සේ දකිනවා. ඒ නිසා ඒ අපගේ දැස් වලට නොපෙනෙන දේ දකින ස්වාමීන් වහන්සේට අපි ආඥා කරමු. උන්වහන්සේට අපි කියමු ඒ අපි නොදකින උන්වහන්සේ දකින ඒ වසංගත රෝගයෙන් අපිව ආරක්ෂා කරන්නට කියලා, අපගේ රට බේර ගන්නට කියලා, මුළු ලෝකෙම මුදා ගන්නට කියලා. ඒත් එක්කම ස්වාමීන් වහන්සේ මතක් කරනවා උන්වහන්සේ තුල ජීවත් වෙන, උන්වහන්සේ බලකොටුවක් කරගෙන ජීවත් වෙන ඒ කිසිම නිවසකට ලං වෙන්නට බෑ කිසි වසංගතයකට.
ඒ හැම නිවසක්ම ඒ හැම ජීවිතයක්ම ආරක්ෂා වෙනවා සුරක්ෂිත වෙනවා. එනිසා අපි මේ මොහොතේදී අපගේ ජීවිත ආශිර්වාද කරන ආරක්ෂා කරන අපිත් එක්ක හැමතිස්සෙම ජීවත් වෙන දිවසම්සාදීය ස්වාමීන් වහන්සේ සමග පියන් වහන්සේට ආඥා කරමු. අප උන්වහන්සේට කියමු අපගේ බලකොටු වන උන්වහන්සේගේ රැකවරණය දෙන්නට කියලා. උන්වහන්සේගේ ආශිර්වාදයෙන් අපගේ චිත පුරවන්නට කියලා. අපි හැම කෙනෙක්ම ඒ ස්වාමීන් වහන්සේට මෙසේ ආඥා කරමු. ප්‍රඥා පොතේ 3 වන පරිච්ඡේදයේ 9 දෙවිඳුන් කෙරෙහි විශ්වාස කරන්නෝ සත්‍ය තේරුම් ගන්නෝය. සදහැවත් වූ එතුමාණන් සමග ප්‍රේමෙන් ජීවත් වන්නාහුය. එතුමන්ගේ තෝරාගත් අයහට වරප්‍රසාදය හා දයාව ඇත. උන්වහන්සේ ස්වර්ගීය පුපයන්ට දෙවා වදාළසේක. සෑම ප්‍රබෝධයක්ම අඩංගු වී ඇති. යාඥා කරම්හ. ජේසුස් ක්‍රිස්තුස් ස්වාමිනී, ඔබ වහන්සේගේ දුක් ප්‍රාප්තිය හා මරණය සීම ලෙස මේ පුදුමාකාර ප්‍රසාදින දානය අපට දානය කළසේක් වේද. ඔබ වහන්සේගේ ගැලවීමේ පලාප සිතට නිතර දැනෙන ආකාරයෙන්
ඔබ වහන්සේගේ ශ්‍රී ශරීරයට හා ශ්‍රී රුධිරයට නිසි ගෞරවයෙන් වන්දනාචාර කිරීමටද ඔබ වහන්සේගේ රාජ්‍යයේ සාමයක් දැකීමටද අපට වරම් දුන මැනව. ඔබ වහන්සේ සදහටම වැජබෙනසේක රජකම් කරනසේක. නිත්‍යසුධියට යෝග්‍ය දිව්‍ය සත්ප්‍රසාද වහන්ස සදා කාලයටම වන්දනා නමස්කාර